6. පටිපදා ඥාන දස්සන විසුද්ධිය. උදය වය දර්ශන ඥානය, භංග අනු දර්ශන ඥානය, බයතු ප ဋ ාණ ඥානය, ආදීනව අනුදර්ශන ඥානය, නිර්විදානුදර්ශන ඥානය, මුංචිතු කම්යතා ඥානය, ප්‍රතිසංඛ්‍යානු දර්ශන ඥානය, සංඛාර උපේක්ෂා ඥානය, සත්‍යානුලෝමික ඥානය යන නව මහා විදර්ශනා ඥානම පටිපදා ඥාන දස්සන විසුද්ධියයි. මේ විදර්ශනා ඥාන නවය ලෝකෝත්තර මාර්ග ඥානයට පැමිණීමේ ප්‍රතිපත්තිය වන බැවින් ප්‍රතිපදා නම් වෙයි. අනුන් කියනු ඇසීමෙන් හෝ අනුමානයෙන් සිතීමෙන් හෝ උපදනා සාමාන්‍ය දුබල ඥානයක් මෙන් නොව, ඒ ස්වභාවය ඇසින් දක්නාක් මෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනුමක් වන බැවින් ඥාන දර්ශන නම් වෙයි. ඒ ඥානයම ක්ලේශ මලයන් විසුද්ධ බැවින් විසුද්ධි නම් වෙයි. එබැවින් ඒ නවවැදෑරුම් ඥානයට ඥාන දස්සන විසුද්ධිය යයි කියනු ලැබේ. මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය සම්පාදනය කළ යෝගාවචරයා විසින් පිළිවෙලින් ඒ විදර්ශනා ඥාන නවය ඇතිකර ගැනීමට පටන් ගත යුතුය. 1. උදව්‍යයානු දර්ශන ඥානය. යෝගාවචරයා විසින් මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය සඳහා පළමු සම්පාදනය කළ උදයවැය අනුදර්ශන ඥානය විදර්ශනා උපක්ලේශයන්ගෙන් කිලිටි වී දුබල විය. මතු ඇති කරගත යුතු විදර්ශනා ඥානයන් පිළිවෙලට ඇති කරගත හැකි වීමට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී ලක්ෂණ ත්‍රය හොඳින් සලකාගෙන තිබිය යුතුය. උපක්ලේශයන්ගෙන් කිලිටි වී මොට වූ උදයවැය ඥානය අනිත්‍ය ආදී ලක්ෂණ මනවින් සලකා ගැනීමට අසමත් වෙයි. එබැවින් අනිත්‍ය ආදී ලක්ෂණ සලකා ගත හැකි වනු පිණිස නැවතත් උදයවැය ඥානය වැඩිය යුතුය. ඒ සඳහා පෙර කී පරිදි භාවනාවෙහි යෙදීම් වශයෙන් නැවතත් උදයව්‍ය ඥානය සම්පාදනය කළ යුතුය. තියුණු කළ යුතුය. ත්‍රිලක්ෂණයන් අතුරෙන් අනිත්‍ය ලක්ෂණය උදයව්‍ය නොමෙනෙහි කිරීමෙන්ද සන්තතියෙන් වැසුණු හේයින්ද නොවැටහෙයි. දුක්ඛ ලක්ෂණය සංස්කාරයන්ගේ නිරන්තරයෙන් කරන පීඩාව නොමෙනෙහි කිරීම නිසාද, ගමන ආදී සතර ඉරියව්වෙන් වැසෙන නිසාද නොවැටහෙයි. අනාත්ම ලක්ෂණය නානා ධාතුන් වෙන්කොට නොමෙනෙහි කිරීම නිසාද, ගණයෙන් වැසෙන නිසාද නොවැටහෙයි. වේගයෙන් ගලා යන ගංගාවෙහි එක් තැනක තිබුණු ජලය එතනින් පහළට ගලනු සමගම උඩින් තිබුණු ජලය එතනට පැමිණෙයි. එය පහළට ගලනු සමගම එයට උඩින් තිබුණු ජලය එතනට පැමිණෙයි. අතරක් නොදක්වා කෙරෙන මේ ජලයේ පැමිණීම නිසා ගංගාවේ එක් තැනක් බලා සිටින වුණට ඒ තැන තිබුණු ජලයම නිතරම තිබුණුසේ පෙනෙයි. එසේම සත්ව సంతානෙහි එක් එක් සංස්කාරයක් නිරුද්ධ වූ තැනට එය නිරුද්ධ වනු සමගම අලුත් සංස්කාරයක් අතරක් නොපෙනෙනසේ ඉපදීම් වශයෙන් වහා පැමිණෙන බැවින් තිබුණු සංස්කාරයන්ම නොනැසී තිබූ හැටියටම බොහෝ කලක් පවත්නාක් මෙන් පෙනෙයි. පරණ බිඳුණු සංස්කාරයන් බිඳුණු බව හා එතනට අලුත් සංස්කාරයන් පහළ වූ බවක් නොපෙනෙනසේ වේගවත්ව පවත්වන්නා වූ මේ පරම්පරා සම්බන්ධයට සන්තතිය යයි කියනු ලැබේ. අනිත්‍ය ලක්ෂණය එයින් වැසෙයි. සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් දෙක දක්නා කල්හි අනිත්‍ය ලක්ෂණය වසාගෙන සිටින ඒ සන්තතිය බිඳෙයි. එබැවින් උදයව්‍ය දක්නා තැනැත්තාට අනිත්‍ය ලක්ෂණය නොසිතාම උදයව්‍ය සිතීමෙන් සන්තතිය බිඳී අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙයි. උදයව්‍ය බැලීමෙන් සන්තතිය නොබිඳගත් තැනැත්තා විසින් අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කළත්
සන්තතියෙන් එය නැවත නැවත වැසෙන බැවින් සුවිසද්ද අනිත්‍ය දර්ශන ඥානයක් නොලැබෙයි. සංස්කාරයන් ආත්ම කොට ඇති තැනැත්තාට ඒවායේ බිඳීම විනාශය තමාගේම විනාශයක් බැවින් පීඩාවකි. බිඳුණු සංස්කාරයන් වෙනුවට අලුත් සංස්කාරයන් උපදවා ගැනීමට වෙහෙසිය යුතු බැවින් අලුත් සංස්කාරයන් ඉපදීමත් පීඩාවකි. සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් දෙක පීඩාවක් බව පිළිගන්නා වූ දන්නා වූ යෝගාවචරයා හට සත්ව సంతානෙහි සංස්කාරයන් නිරතුරුවම උපදින බිඳන හැටි උදයව්‍ය ඥානයෙන් පෙනෙන කලෙහි සංස්කාරයන් විසින් ඉපදීම් බිඳීම් දෙකින් නිරතුරුව පෙළෙන බව මෙනෙහි නොකලේද වැටහෙන්නේය. උදයව්‍ය දැකීමෙන්ම නිරන්තර පීඩනය වූ දුක්ඛ ලක්ෂණයද දුටියේ වන්නේය. උදයව්‍ය නොදක්නා තැනැත්තා විසින් නිරන්තර පීඩන සංඛ්‍යාත දුක්ඛ ලක්ෂණය මෙනෙහි කළත් ඔහුට එය සුවිසදව නොවැටහෙන්නේය. එක ඉරියව්වකදී දැනෙන දුක්ඛය අනෙක් ඉරියව්වෙන් වැසෙන බැවින් ඉරියාපතයද දුක්ඛ ලක්ෂණය වසන්නකි. උදයව්‍ය දක්නා තැනැත්තා හට ඉරියාපතයෙන්ද එය නොවැසෙයි. කරුණු මෙසේ හේයින් දුක්ඛ ලක්ෂණය හොඳින් වැටහෙනුයේද උදයව්‍ය ඥානය අනුවම බව දත යුතුය. යෝගාවචරයාගේ උදයව්‍ය ඥානය පවතින්නේ නානා ධාතු විශේෂය. එබැවින් උදයව්‍ය දෙක බලන්නහු අතින් නානා ධාතු විනිර්භෝගය නිතතින්ම සිදුවෙයි. ආත්ම සංඥාව පවත්වන්නේ නානා ධාතුන්ගේ ගණයෙහිය. ධාතු වෙන්වෙන් වශයෙන් දක්නා කල්හි ඒවායේ අනාත්මත්වය වසාගෙන සිටින ගණය නැමැති කවරය ඉබේම ඉවත් වෙයි. අනාත්මත්වය වසා සිටින ගණය බිඳී යාමෙන් උදයව්‍ය දර්ශනයෙන් අනාත්මත්වය ප්‍රකට වෙයි. උදයව්‍යත් ලක්ෂණයත් කරුණු දෙකක් බැවින් උදයව්‍ය අරමුණු කරන ඥානය කිසි කලෙක ලක්ෂණයන් අරමුණු නොකරයි. ලක්ෂණයන් අරමුණු කරන ඥානයත් කිසි කලෙක උදයව්‍ය අරමුණු නොකරයි. උදයව්‍ය ඥානයට ලක්ෂණ ප්‍රකට වේ යයි කියන ලදුවේ උදයව්‍ය දර්ශනයෙන් ලක්ෂණ දැක ගැනීමට ඇති බාධා දුරුවන හේිනි. උදයව්‍ය දර්ශනයෙන් ආවරණයෙන් දුරු වී ගිය පසු අරමුණු කිරීම වශයෙන් ඒවා බැලිය යුතුය. අරමුණු කිරීම වශයෙන් බැලීමය යනු භාවනා කිරීම වශයෙන් සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමය. මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධියෙන් පසු යෝගාවචරයා විසින් උදයව්‍ය මෙනෙහි කිරීමේ භාවනාව දින කීපයක් කළ යුතුය. ත්‍රිලක්ෂණ දර්ශනය සුද්ධ වීමට උදයව්‍ය දර්ශනය හේතු වෙයි. එසේම උදයව්‍ය දර්ශනය සුද්ධ වීමට ත්‍රිලක්ෂණයද හේතු වෙයි. එබැවින් මෙතෙන් පටන් උදයව්‍ය භාවනා ත්‍රිලක්ෂණ භාවනා දෙකම වරින් වර කරන්නට පටන් ගත යුතුය. උදයව්‍යද හේතුන්ගේ වශයෙන් බැලීම නවත්වා ලක්ෂණ වශයෙන් බැලීමම කළ යුතුය. උදයව්‍ය බැලීම් වශයෙන් කළ යුතු භාවනාව පඨවි ධාතුව ඉපිද බිඳෙන්නේය. ආපෝ ධාතුව ඉපිද බිඳෙන්නේය. තේජෝ ධාතුව ඉපිද බිඳෙන්නේය. වායෝ ධාතුව ඉපිද බිඳෙන්නේය. චක්කු විඥාන ධාතුව පෙය්‍යාල, සෝත විඥාන ධාතුව පෙය්‍යාල, ගාන විඥාන ධාතුව පෙය්‍යාල, ජීවහා විඥාන ධාතුව පෙය්‍යාල, කාය විඥාන ධාතුව පෙය්‍යාල, මනෝ විඥාන ධාතුව ඉපිද බිඳෙන්නේය. ස්කන්ධ ක්‍රමයෙන් භාවනා කිරීම. රූපස්කන්ධය ඉපිද බිඳෙන්නේය. වේදනාස්කන්ධය පෙය්‍යාල, සංඥාස්කන්ධය
පෙය්‍යාල සංස්කාර ස්කන්ධය පෙය්‍යාල විඥාන ස්කන්ධය ඉපිද බිඳෙන්නේය. ත්‍රිලක්ෂණ භාවනා ක්‍රමය. පඨවි ධාතුව අනිත්‍යය, දුක්ඛය, අනාත්මය. ආපෝ ධාතුව පෙය්‍යාල, තේජෝ ධාතුව පෙය්‍යාල, වායෝ ධාතුව පෙය්‍යාල, චක්කු විඥාන ධාතුව පෙය්‍යාල, සෝත විඥාන ධාතුව පෙය්‍යාල, ගාන විඥාන ධාතුව පෙය්‍යාල, ජීවහා විඥාන ධාතුව පෙය්‍යාල, කාය විඥාන ධාතුව පෙය්‍යාල, මනෝ විඥාන ධාතුව පෙය්‍යාල, රූපස්කන්ධය පෙය්‍යාල, වේදනාස්කන්ධය පෙය්‍යාල, සංඥාස්කන්ධය පෙය්‍යාල, සංස්කාරස්කන්ධය පෙය්‍යාල, විඥානස්කන්ධය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය. මෙසේ භාවනාව යොදාගෙන සංක්ෂේප වශයෙන්ද විස්තර වශයෙන්ද ආයතන, ධාතු, පටිච්ච සමුප්පාද ආදී ක්‍රමවලින්ද භාවනාව කිරීම යහපති. මෙසේ භාවනා කිරීම වශයෙන් සංස්කාරයන්ගේ උදයව්‍ය හා ත්‍රිලක්ෂණයද උපක්ලේශයන්ගෙන් මිදුණා වූ නියම මාර්ගයේහි ගෙන යන්නා වූ විදර්ශනා ඥානයන් නැවත නැවත බලන්නා වූ, මෙනෙහි කරන්නා වූ යෝගාවචරයාගේ උදයව්‍ය ඥානය අතිශයින් තියුණු වූ කල්හි යෝගාවචරයා හට සංස්කාරයන් වහවහ වැටහෙන්නට වන්නේය. ඒ తත්වය පැමිණි කල්හි ක්‍රමයෙන් යෝගාවචරයාගේ සිත සංස්කාරයන්ගේ උපාදයට හා ස්ථිතියට හෝ ප්‍රවෘත්තියට හෝ නිමිත්තට හෝ නොපැමිණ නිරෝධය කරාම පැමිණෙන්නට වන්නේය. යෝගාවචරයාගේ සිතට උපාද ආදිය අරමුණු නොවී නිරෝධයම අරමුණු වන්නට පෙනෙන්නට පටන් ගන්නේය. එය බංගාණු දර්ශන ඥානයාගේ ආදියට පැමිණීමය. සංස්කාරයෝ මෙසේ ඉපිද බිඳ බිඳම යන්නාහ යයි නැවත නැවත නුවණින් මෙනෙහි කරන්නා වූ ඔහුට මේ ස්ථානයේදී බංගාණු දර්ශන ඥානය නම් වූ විදර්ශනා ඥානය උපදින්නේය. 2. බංගාණු දර්ශන ඥානය. දැන් යෝගාවචරයා විසින් කළ යුත්තේ තමා ලැබූ ඒ ලපටි බංගාණු දර්ශන ඥානය දියුණු තියුණු වනු පිණිස පිළිපැදීමය. එය දියුණු වීම පිණිස කළ යුත්තේ මෙසේය. වර්තමාන භවයට අයත් රූප ආදී සංස්කාරයන්ගේ බංගයේ කොටස් වශයෙන් මෙනෙහි කොට අනතුරුව එය මෙනෙහි කළ චිත්තයාගේ බංගය තවත් සිතකින් බැලිය යුතුය. ඉක්බිති තමා ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා ලද ඒ සංස්කාර නිරෝධය සාක්ෂියට තබා අතීතයේ ඇති වූ සකල සංස්කාරයන්ගේ නිරෝධයද අනාගතයේ ඇතිවන්නා වූ සකල සංස්කාරයන්ගේ නිරෝධයද බැලිය යුතුය. ඉක්බිති සත්ව සංඥාව දුරුවනු පිණිස ශුන්‍යතාවය වැටහෙනු පිණිස බිඳෙන මැරෙන කෙනෙකු නැති බව සංස්කාරයන්ම බිඳෙන මැරෙන බව මෙනෙහි කළ යුතුය. මතු පැමිණිය යුතු ලැබිය යුතු විඥාන ඥානයට මග හෙළවීම පිණිස ඒ සංස්කාරයන් අනිත්‍ය වශයෙන් බලා නිත්‍ය සංඥාව දුරු කළ යුතුය. දුක් වශයෙන් බලා සුඛ සංඥාව දුරු කළ යුතුය. අනාත්ම වශයෙන් බලා ආත්ම සංඥාව දුරු කළ යුතුය. කලකිරිය යුතු ධර්ම බව බලා සංස්කාරයන් පිළිබඳ නන්දි යයි කියනු ලබන සප්‍රීතික තෘෂ්ණාව දුරු කළ යුතුය. ඇලුම් නොකළ යුතු බව බලා රාගය දුරු කළ යුතුය. අනිත්‍ය ආදී අනේක ආදීනවයන් ඇති
සංස්කාරයන් පවත්වා ගැනීම රැස් කිරීම පිළිබඳ සිත් හල යුතුය. සංස්කාර විරහිතව නිර්වාණයට සිත නැමිය යුතුය. භාවනා වාක්‍ය. මාගේ ශරීරයේ රූපයෝ නිතරම බිඳෙන්නාහ. රූප නිරෝධය බැලූ සිතද බිඳුනේය. මෙහි ශරීරයේ රූපමෙන්ද රූපයන්ගේ නිරෝධය බැලූ සිතමෙන්ද අතීතයේ වූ සකල සංස්කාරයෝම නිරුද්ධ වූහ. අනාගතයේ සංස්කාරයෝද නිරුද්ධ වන්නාහ. සංස්කාරයත් හැර බිඳෙන මැරෙන සත්වයෙක් පුද්ගලයෙක් නැත. සංස්කාරයෝම මැරෙන්නාහ. සකල සංස්කාරයෝම බිඳී අතුරුදහන් වන බැවින් අනිත්‍යයෝය. බියවිය යුතු බැවින් දුක්ඛයෝය. ස්ව වශයෙහි නොපවත්නා බැවින් අනාත්මයෝය. හොඳයයි සතුටු විය යුතු ගුණයක් නැති හේයින් හොඳයයි ඇලුම් කළ යුතු ගුණයක් නැත්තෝය. රැස් කිරීමෙන් දුකක්ම වන බැවින් නොරැස් කළ යුත්තෝය. දුකෙන් මිදෙනු කැමැතියන් විසින් හල යුත්තෝය. උපදින වේදනාවෝ බිඳෙන්නාහ. වේදනා නිරෝධය බැලූ සිතද බිඳුනේය. එමෙන්ම අතීතයේහි වූ සකල සංස්කාරයෝම නිරුද්ධ වූහ. අනාගතයේහි උපදිනා සංස්කාරයෝද නිරුද්ධ වන්නාහ. සංස්කාරයන් හැර බිඳෙන මැරෙන සත්වයෙක් පුද්ගලයෙක් නැත. සංස්කාරයෝම බිඳෙන්නාහ, මැරෙන්නාහ. බිඳෙන බැවින් සකල සංස්කාරයෝම අනිත්‍යයෝය. බියවිය යුතු බැවින් දුක්ඛයෝය. ස්ව වශයෙහි නොපවත්නා බැවින් අනාත්මයෝය. හොඳයයි සතුටු විය යුතු ගුණයක් නැත. හොඳයයි ඇලුම් කළ යුතු ගුණයක් නැත. රැස් කිරීමෙන් දුකක්ම වන බැවින් නොරැස් කළ යුත්තෝය. දුකෙන් මිදෙනු කැමැතියන් විසින් හල යුත්තෝය. සංඥා සංස්කාර විඥානයත් පිළිබඳව කියන ලද ක්‍රමයටම වාක්‍ය යොදාගෙන භාවනා කරනු. ආයතන ධාතුන්ගේ වශයෙන්ද භාවනා කළ හැකි නම් යහපති. මෙසේ නොඑක් අයුරින් සංස්කාරයන්ගේ නිරෝධයම නැවත නැවතත් භාවනා වශයෙන් බලන්නා වූ යෝගාවචරයා හට මහත් දියබින්දු ඇතිවැස්සක් වස්නා කල්හි වැවක් දෙස බලා සිටින කෙනෙකුට දියබිබුලු බිඳෙනු පෙනෙන්නාක් මෙන්ද රත් වූ කබලක තල බැදෙනු පෙනෙන්නාක් මෙන්ද සංස්කාරයන්ගේ බිඳීමම පෙනෙන්නට වන්නේය. එකල්හි බංගානු දර්ශන ඥානය දියුණු වූයේ යැයි කිය යුතුය. 3. බයතුපට්ඨාන ඥානය. බංගානු දර්ශන ඥානය මනවින් සම්පාදනය කරගත් යෝගාවචරයා විසින් දැන් බයතුපට්ඨාන ඥානය ලබනු පිණිස පිළිපැදිය යුතුය. බයතුපට්ඨාන ඥානය බංගානු දර්ශන ඥානය වැන්නකි. එය ඇතිවනු පිණිස මතු දක්වන පරිදි මානසිකාර්ය පැවැත්විය යුතුය. භාවනා ක්‍රමය. අතීත සංස්කාරයෝ නිරුද්ධ වූහ. වර්තමාන සංස්කාරයෝ නිරුද්ධ වෙති. අනාගත සංස්කාරයෝද නිරුද්ධ වන්නාහ. භවත්‍රය සෑමතැනම නිතරම සංස්කාරයෝ නිරුද්ධ වෙයි. නිරතුරුවම සංස්කාරයන් බිඳෙන භවත්‍රය සර්පයන් වෙසෙන තුඹසක් වැනි, අලිකොටි වලසුන් වෙසෙන වනයක් වැනි, රකුසන් වෙසෙන ගුහාවක් වැනි, කෙඹුලන් වෙසෙන ගඟක් වැනි, ගිනි අඟුරු වලක් වැනි, ගිනිගත් නගරයක් වැනි, බෝම්බ වැටෙන යුද බිමක් වැනි, සොහොන් බිමක් වැනි, පාළු ගමක් වැනි, පිසාච නගරයක් වැනිය. සංස්කාරයන් පිළිබඳව කී පරිදි මෙනෙහි කරන්නා වූ යෝගාවචරයා හට සකල සංස්කාරයන්ම බියවිය යුතු දේ හැටියට මනවින් පෙනෙන්නට පටන් ගන්නේය. සංස්කාරයන් බියවිය යුතු දේ හැටියට දක්නා වූ ඥානය බයතුපට්ඨාන ඥානයයි.
අලියෙකු දුටු ලදරුවෙකු බියවන්නාක් මෙන් සංස්කාරයනට බියවීම බයතුපට්ඨාන ඥානය නොවේ. බයවීමත් බයතුපට්ඨාන ඥානයත් එක් ධර්මයක් නොව ධර්ම දෙකකි. මහගිනි අඟුරු වලක් දුර සිට දන්නා තැනැත්තේ අලියාට බියවන ළමයා මෙන් එයට බිය නොවෙති. වැටෙනු කෙනෙකුට මහ දුකක් විඳින්න වන බැවින් එය බියවිය යුතු තැනක් බව පමණක් ඔහු දැනගනී. යෝගාවචරයාද අලියාට බියවන ලදරුවා මෙන් සංස්කාරයන්ට බිය නොවී දුර සිට අඟුරු වල දක්නා පුද්ගලයා මෙන් සංස්කාරයන් මහා අනර්ථකර බියවිය යුතු දේ හැටියට පමණක් දැනගනී. එය ඔහුගේ බයතුපට්ඨාන ඥානයයි. සාමාන්‍ය ලෝකයාට මේ ඥානය නැති බැවින් අනේක දුක් ගෙන දෙන සංස්කාරයන් මමය කියාද මාගේ කියාද ගෙන ඒවාට ඇලුම් කරමින් දුකෙහිම ගැලී සිටී. 4. ආදීනවානු දර්ශන ඥානය. යම් කිසිවෙක් ඇත්තා වූ අගුණයට හෙවත් දෝෂයට ආදීනවය යයි කියනු ලැබේ. සංස්කාරයන්ගේ දෝෂයෝ බොහෝය. ලොව ඇති තාක් දෝෂ සියල්ලම සංස්කාර දෝෂයෝය. සංස්කාරයන්ගේ දෝෂ දක්නා ඥානය ආදීනවානු දර්ශන ඥානයයි. ගුණෙහි ඇලුම් කළ යුතු බවක් මුත් බියවිය යුතු බවක් නැත. බියවිය යුත්තේ දෝෂයටයි. එබැවින් බයතුපට්ඨාන ඥානයද දෝෂ දක්නා ඥානයක්මය. ඒ දෝෂ බියවිය යුතු දේ හැටියට බයතුපට්ඨාන ඥානය දකී. බොහෝ අනතුරු සිදුවිය හැකි බියවිය යුතු ප්‍රදේශක වාසය කරන මනුෂ්‍යයෝ එය බියවිය යුතු ප්‍රදේශයක් බව දන්නාහුද ඔවුනට පිහිට කරගත හැකි වස්තුවක් හෝ පුද්ගලයෙකු හෝ ආරක්ෂා ස්ථානයක් හෝ ඇති කලෙහි එහි විසීමට බිය නොවෙති. ඒ පෙදෙසට කලකිරී හැර යන්නට නොසිතති. ඔවුන් ඒ පෙදෙස ගැන කලකිරී පලා යන්නේ පිහිටක් නැති බවද වැටහුණ කල්හිය. එමෙන් සංස්කාරයන් බියවිය යුතු දේ හැටියට දුටු පමණින් ඒ බියට පිහිටක් නැති බවද දන්නා තුරු යෝගාවචරයාගේ සිත සසරට හෙවත් සංස්කාරයනට නොකලකිරෙයි. ඔහුට සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැත්ත බලවත්ව ඇති නොවේ. සංස්කාර බියවිය යුතු දේ බව දුටු යෝගාවචරයාට ඒ බියට පිහිටවන කිසිවෙකු තුන් ලොවම නැති බව දන්නා ඥානයක් ඇති වූ කල්හි ඔහුගේ සිත සසරට කලකිරෙයි. මොහොතක්වත් සසර රැඳෙන්නට ඔහුට නොසිතෙයි. සංස්කාරයන්ගෙන් මිදෙනු කැමැත්ත බලවත්ව ඇතිවෙයි. එබැවින් මේ අවස්ථාවේදී බයතුපට්ඨාන ඥානයෙන් දුටු බියට පිහිටවන කිසිවෙක් නැති බව දක්නා ආදීනවානු දර්ශන ඥානය ඇති කර ගැනීම සඳහා පිළිපැදිය යුතුය. මේ අවස්ථාවේදී යෝගාවචරයා විසින් සංස්කාරයනට පිහිටවන කිසිවක් නැති බව වූ සංස්කාරයන්ගේ මහා ආදීනවයද තවත් ඇත්තා වූ නොයෙක් ආදීනවද මෙනෙහි කළ යුතුය. මතු ලබාගත යුතු ඥානයට මග හෙළවීම පිණිස නිවනද සාමාන්‍යයෙන් මෙනෙහි කළ යුතුය. මතු දැක්වෙන පරිදි එය කරනු. භාවනා වාක්‍ය. උතුරන බත් හැලියක පෙන බුබුලු බිඳෙන්නාක් මෙන් රත් වූ කබලක අබ පුපුරන්නාක් මෙන්ද වසිනා කාලෙක නගින දිය බුබුලු බිඳෙන්නාක් මෙන් නැවතීමක් නැතිව මේ ශරීරයේ රූපයෝ බිඳි බිඳි යන්නාහ. වේදනා සංඥා සංස්කාර විඥාන නැමැති නාමයෝද බිඳෙන්නාහ. මේ බිඳීම නිසා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ගෙන් සත්වයා කරා දිව එන්නාහ. සංස්කාරයාගේ මේ බිඳීම මොහොතකටවත් නතර කළ හැකි බෙහෙතක් නැත. උපායක් නැත.
බලය ඇති පුද්ගලයෙක් නැත. ආරක්ෂා ස්ථානයක් නැත. එබැවින් සංස්කාරයෝ අසරණයෝය. ඉපදීමත් නපුරකි. සංස්කාරයන්ගේ පැවැත්මත් නපුරකි. කර්ම රැස් කිරීමත් නපුරකි. මතු ඉපදීමත් නපුරකි. ජරාවත් නපුරකි. ව්‍යාධියත් මරණයත් පරිදේවයත් දුක්ඛයත් දෝමනස්සයත් උපායාසයත් නපුරකි. නූපදීම සුවයකි. නොපැවැත්වීම සුවයකි. කර්ම නොරැස් කිරීම සුවයකි. මතු නූපදීමම සුවයකි. ජාති ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ගෙන් මිදීම සුවයකි. මෙසේ භාවනා කිරීම වශයෙන් සංස්කාරයන්ගේ ආදීනවය කලක් සම්මර්ෂණය කරන කලෙහි යෝගාවචරයාට ලෝකත්‍රයම නපුරු සතුන් වෙසෙන වනයක් මෙන්ද ගුහාවක් මෙන්ද කිඹුලන් මෝරුන් වසන දියක් මෙන්ද සොරුන් රැක සිටින මගක් මෙන්ද කඩුගත් සතුරු සමූහයක් මෙන්ද ගිනි අඟුරු වලක් මෙන්ද යුද බිමක් මෙන්ද සොහොන් බිමක් මෙන්ද භයානක ලෙස පෙනෙන්නට වන්නේය. පංචස්කන්ධය gadu මෙන්ද වන මෙන්ද ලෙඩක් මෙන්ද උලක් මෙන්ද පෙනෙන්නට වන්නේය. භවත්‍රය 11 වැදෑරුම් ගින්නෙන් දැවෙන තැනක් ලෙස පෙනෙන්නට වන්නේය. භවත්‍රයේහි වෙසෙන සත්වයන් ලැබුගින්නක් මැද තිබෙන බටගස් සමූහයක් මෙන් පෙනෙන්නට වන්නේය. සෑම පැත්තෙන්ම ආදීනවයක් මිස පිහිටක් ඔහුට නොපෙනෙන්නට වන්නේය. මෙසේ පිහිටක් නැති බව හා තවත් සංස්කාරයන්ගේ ආදීනවයන් දක්නා වූ යෝගාවචරයාගේ ඒ ඥානය ආදීනවානුදර්ශන ඥානයයි. 5. නිර්වේදානුදර්ශන ඥානය. ආදීනවානුදර්ශන ඥානයෙන් සංස්කාරයන්ගේ ආදීනව රාශිය නැවත නැවත බලන්නා වූ යෝගාවචරයාට ඒ බැලීමෙන් සංස්කාරයන්ට හෙවත් සසරට කලකිරෙන්නා වූ නිර්වේදානුදර්ශන ඥානය උපදින්නේය. ඒ සඳහා කළ යුතු විශේෂ භාවනාවක් නැත. ආදීනවයන් මෙනෙහි කිරීමෙන්ම ඒ ඥානය ලැබෙන්නේය. එය ලත් කලෙහි යෝගාවචරයාට පක්ෂියෙකුට වනයේහි හැසිරීමට මිස රනින් කළ කූඩුවකවත් විසීමට සතුටක් නොවන්නාක් මෙන්ද මත්ස්‍යයෙකුට දියෙහිම මිස ගොඩ සතුටක් ඇති නොවන්නාක් මෙන්ද නගරවැසියෙකුට නගරයකම මිස මිනිසෙකුට දක්නට නොලැබෙන වනයක සතුටක් ඇති නොවන්නාක් මෙන්ද භවත්‍රයේ කිනම් තැනක තනක් ගැනවත් සතුටක් ඇති නොවේ. ලෝකය ගැන කලකිරුණා වූ ඔහුගේ සිත භාවනාවෙහිම ඇලෙන්නේය. ඔහුට සතුට පිණිස පවත්නා දෙය භාවනාවම වන්නේය. 6. මුංචිතු කම්යතා ඥානය. බයතුපට්ඨාන ඥානය, ආදීනවානුදර්ශන ඥානය, නිර්වේදානුදර්ශන ඥානය යන ඥාන තුනම සංස්කාරයන්ගේ දෝෂ දර්ශන වශයෙන් එක ධර්මයකි. ඥාන තුනක් වනුයේ දෝෂය බියවිය යුත්තක් වශයෙන් දැකීම, පිළිසරණක් නැති බව දැකීම, සතුටු නොවිය යුත්තක්, ඇලුම් නොකළ යුත්තක් හැටියට දැකීම යන ආකාර ත්‍රයාගේ වශයෙනි. බයතුපට්ඨාන ඥාන ආදී ඥාන තුන ඇති වූ කල්හි ඒ ඥානයන් වැඩෙත්ම යෝගාවචරයාට තමා හසු වී සිටින සංස්කාර ධර්ම පරම්පරාව නැමැති සංස්කාර චක්‍රයෙන් කවර ආකාරයකින් හෝ මිදිය යුතු බව පෙනෙන්නට වන්නේය. සංස්කාරයන්ගේ මිදීම හැර මේ දුකින් මිදීමට අන්ක්‍රමයක් නැති බව දන්නා වූ ඒ ඥානය මුංචිතු කම්යතා ඥානයයි. මේ ඥානය ඇති වූ කල්හි යෝගාවචරයාගේ සිත සංස්කාරයන් කෙරෙන් හැකිලෙන්නට වන්නේය. සිටු සම්පත්, රජ සම්පත්, දිව්‍ය බ්‍රහ්ම සම්පත් වශයෙන් උතුම් කොට ලෝකයා සලකන
සකල සංස්කාරයන් ගැනම සතුටක් හෝ ඇල්මක් ඔහුට ඇති නොවේ. කඩුවකට හසු වූ පක්ෂියෙකු මෙන්ද, බන්ධනයට හසු වන මුර්ගයෙකු මෙන්ද, කෙමනකට හසු වූ මත්ස්‍යයෙකුට මෙන්ද, සර්පයකට හසු වූ මැඩියෙකුට මෙන්ද සංස්කාරයන් කෙරෙන් හෙවත් භවයෙන් මිදීමේ බලවත් කැමැත්තක් ඔහුට ඇතිවන්නේය. 7. ප්‍රතිසංඛ්‍යානුදර්ශන ඥානය. සංස්කාරයන්ගේ මහා ආදීනව රාශිය දැක බිය වී කලකිරී ඒවායින් මිදෙනු කැමැත්ත ඇති කරගත් යෝගාවචරයා හට දැනට තිබෙනුයේ එයින් මිදෙනු සඳහා ක්‍රියා කිරීමය. සංස්කාරයන්ගෙන් මිදීම පහසු කාර්යයක් නොවේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, තෘෂ්ණා, අවිද්‍යා ආදී ක්ලේශයන් පවත්නාතුරු සංස්කාරයෝද නැවත නැවත උපදින්නාහ. සංස්කාරයන්ගෙන් මිදීමට යෝගාවචරයා විසින් කළ යුත්තේ සක්කාය දිට්ඨි ආදී ක්ලේශයන් මතු නූපදිනා පරිදි දුරු කිරීමය. ක්ලේශයන් උපදිනුයේ සංස්කාරයන් නිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් දැකීම නිසාය. කෙලෙස් දුරවනුයේ අනිත්‍ය දුක්ඛ අසුභ අනාත්මතා සංඛ්‍යාත සංස්කාරයන්ගේ මහා ආදීනවය දැකීමෙනි. මෙතෙක් කරන ලද යෝග ක්‍රියාව නිසා මේ යෝගාවචරයා දැන් සංස්කාරයන්ගේ ආදීනවය දැක තිබෙන කෙනෙකි. එහෙත් ඒ ආදීනව දර්ශනය මතු නූපදිනා පරිදි කෙලෙස් දුරු කිරීමට තරම් සාමාර්ථයක් ඇති දර්ශනයක් නොවේ. ප්‍රමාද වුවහොත් සංස්කාරයන්ගේ ඉෂ්ට ආකාරය දැකීමෙන් යෝගාවචරයාගේ సంతානෙහි දැනට යටපත් වී තිබෙන ක්ලේශයනට නැවතත් මතුවිය හැකිය. සංස්කාර සමූහය වනාහි ඉෂ්ඨාකාරය ආදීනවය යන දෙකම ඇති දෙයකි. එහි ඇති ඉෂ්ඨත්වය නම් ඊතා අල්පය, ආදීනවය නම් ඊතා මහත්ය. එහෙත් ඉෂ්ඨාකාරය එහි මතු වී තිබේ. ආදීනවය කොතෙක් මහත් වුවද එය සැඟවී තිබෙන්නකි. එබැවින් එය අමාරුවෙන් දැකිය යුත්තකි. සංස්කාර සමූහය විෂ මිශ්‍ර කැවුමක් වැනිය. විෂ මිශ්‍ර කැවුමෙහි ඇස නහය දිව පිනවන ඉෂ්ට ආකාරයක්ද ඇත. අනුභව කළ තැනැත්තා මරණයට හෝ මරෙන්නට ලංවන තරමේ දුකකට පමුණුවන මහා ආදීනවයක්ද එහි ඇත්තේය. ඒ ආදීනවය එහි ඇති ඉෂ්ට ආකාරයට වඩා 100,000 ගුණයෙන් මහත්ය. එහෙත් මතුවී පෙනෙන ඉෂ්ට ආකාරය එමෙන්ම සංස්කාරයන්ගේ අති මහත් ආදීනවයක් ඇතත් එය අමාරුවෙන් සොයාගත යුත්තකි. ඉෂ්ට ආකාරය එය යටකරගෙන නිතරම මතුවී පෙනේ. අමාරුවෙන් සොයා බලන ආදීනවය යටකරගෙන සිටින ඉෂ්ට ආකාරය සත්වයාගේ සිත ගැනීමට, සත්වයා ලවා ඇලුම් කරවීමට ඊතා සමර්ථය. ඒ ඉෂ්ට ආකාරයේහි සංස්කාරයන්ගේ ආදීනවය දැක ඒවායින් මිදෙනු රිසි යෝගාවචරයාගේ සිත නැවතත් තමන් කරා ඇද ගැනීමට ශක්තියක් තිබේ. එබැවින් සංස්කාරයන්ගෙන් මිදෙනු රිසි යෝගාවචරයා විසින් ඉෂ්ඨාකාරය දක්වා නැවත සංස්කාරයනට මුලා නොකළ හැකි පරිදි තමාගේ සිත සකස් කරගත යුතුය. සිත සකස් වීමට කල යුත්තේ නැවතත් සංස්කාරයන් සිතින් හාරමින් ඒවායි යට වී තිබෙන, සැඟවී තිබෙන ආදීනව රාශිය වූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ භාවයන් නැවත නැවත විස්තර වශයෙන් බැලීමය. එසේ බලන්නා වූ යෝගාවචරයාගේ සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ විස්තර වශයෙන් දක්නා වූ ඥානය ප්‍රතිසංඛ්‍යානුදර්ශන ඥානයයි. මේ ඥානය ඇති කරගනු පිණිස මතු දක්වන පරිදි විස්තාර ක්‍රමයෙන් ත්‍රිලක්ෂණ භාවනාව කළ යුතුය. භාවනා ක්‍රමය.
සමකල්හිම නොතිබෙන හේයින් తాවකාලික හේයින් ඉපදීම බිඳීම දෙකින් පිරිසිඳනා ලද හේයින් සංස්කාරයෝ අනිත්‍යයි. පළුදු වන හේයින් සෙලවෙන හේයින් සංස්කාරයෝ අනිත්‍යයි. අස්තිර හේයින් පෙරළෙන හේයින් පෙරළෙන ස්වභාව ඇති හේයින් හරයක් නැති හේයින් සංස්කාරයෝ අනිත්‍යයි. පිරිහෙන ස්වභාවය ඇති හේයින් ප්‍රත්‍යයෙන් හටගන්නා ස්වභාව ඇති හේයින් මැරෙන ස්වභාව හේයින් සංස්කාරයෝ අනිත්‍යයි. නිරන්තරයෙන් පෙළෙන බැවින් ඉවසීමට දුෂ්කර බැවින් දුකට වස්තු බැවින් සංස්කාරයෝ දුකයි. ලෙඩවන බැවින් ගඩු වන බැවින් උල් වන බැවින් සංස්කාරයෝ දුකයි. පවට හේතු වන බැවින් ආබාධ වන බැවින් ව්‍යසන භාවයෙන් එන බැවින්ද සංස්කාරයෝ දුකයි. හදිසි අනර්ථ පමුණුවන බැවින් බියවිය යුතු බැවින් අනර්ථයන් විසින් ලුහුබදිනා බැවින් සංස්කාරයෝ දුකයි. ආරක්ෂාවක් නොකරන බැවින් ආරක්ෂා ස්ථානයක් නොවන බැවින් අසරණ බැවින් සංස්කාරයෝ දුකය. ආදීනව බැවින් වදකයන් බැවින් ආශ්‍රවයනට හිත බැවින් මරහුගේ සැප බැවින් උපදිනා ස්වභාව ඇති බැවින් දිරණ ස්වභාව ඇති බැවින් ලෙඩ කරවන ස්වභාව ඇති බැවින් ශෝක කරවන බැවින් හඬවන ස්වභාවය ඇති බැවින් තදින් හිත වෙහෙසවන ස්වභාවය ඇති බැවින් කෙලසුන් විසින් කෙලසන ස්වභාවය ඇති බැවින් සංස්කාරයෝ දුකයි. අමනෝඤ්‍ය බැවින්ද දුගඳ බැවින්ද පිළිකුල් බැවින්ද නොසැරසුවහොත් ශුභත්වයක් නැති බැවින්ද සැරසුවද අසුභත්වය නොපහ කළ බැවින්ද විරූප බැවින්ද දුටු පමණින් දොම්නස ඇතිවන බැවින්ද අසුභයෝය. තමාට අනුකූල නොවන හේයින්ද ලෝකයා විසින් ඇතිසේ සිතන දූව සුඛ සුභ ආත්ම ස්වභාවයෙන් හිස් හේයින්ද අල්ප හේයින්ද කාරක වේදත්වයක් නැති හේයින්ද ස්වාමීත්වයක් නැති හේයින්ද අධිපතියෙකු නැති හේයින්ද කිසිවෙකුගේ වශයෙහි නොපවත්නා හේයින්ද අනාත්මයෝය. මේ භාවනා ක්‍රමය පාඩම් කර එහි තේරුම් මනවින් සොයාගෙන භාවනා කරනු. ග්‍රන්ථය දීර්ඝ වන බැවින් භාවනා ක්‍රමය පිළිබඳ විස්තරයක් නොකරනු ලැබේ. 8. සංඛාර උපේක්ඛා ඥානය. කියන ලද පරිදි විස්තර වශයෙන් සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අසුභ අනාත්ම ලක්ෂණයන් සම්මර්ෂණය කිරීම වශයෙන් භාවනා කොට පටිසංඛානුදර්ශන ඥානය ඇති කරගත් පසු සංඛාරෝපේක්ඛා ඥානය ඇති කර ගැනීම පිණිස ක්‍රියා ආරම්භ කළ යුතුය. සංඛාරෝපේක්ඛා ඥානය ලැබිය යුත්තේ සංස්කාරයන්ගේ ශුන්‍යතාව සම්භාෂණය කිරීමෙනි. ශුන්‍යතාව යනු අනාත්ම ලක්ෂණයමය. අනිත්‍ය ආදී ලක්ෂණත්‍රයෙන් වඩාත් දුරවබෝධ ලක්ෂණය අනාත්ම ලක්ෂණයයි. යෝගාවචරයා විසින් පෙර ඒ විසුද්ධීන් හා ඥානයන් ඇති කර ගැනීම පිණිස නොඑක් වාරවලදී අනේක ආකාරයෙන් සම්මර්ෂණය කරන ලද්දක් වුවද ඊතා හොඳින් පෙනෙනතුරු සත්‍ය අවබෝධය නොවන බැවින් සත්‍ය අවබෝධය වනු පිණිස හා සංඛාරෝපේක්ඛා ඥානය ඇතිවනු පිණිසත් මතු දක්වන පරිදි ද්විකෝටික චතුෂ්කෝටික ආදී ක්‍රමවලින් සංස්කාරයන්ගේ ශුන්‍යතාව හෙවත් අනාත්ම ලක්ෂණය සම්මර්ෂණය කළ යුතුය. ද්විකෝටික ශුන්‍යතා භාවනා ක්‍රමය. මේ සංස්කාර ධර්ම සමූහයේහි මම යයි ගත යුතු කිසිවෙක් නැත. මාගේ යයි ගත හැකි කිසිම සංස්කාරයක්ද නැත. එබැවින් මේ සංස්කාරයෝ ආත්ම ස්වභාවයෙන් හා ආත්මනීය ස්වභාවයෙන් හිස් වූවෝය. චතුෂ්කෝටික ශුන්‍යතා භාවනා ක්‍රමය.
මේ සංස්කාර ධර්ම සමූහයෙහි මමයයි ගත කිසිවෙකු නැත. සත්‍ය වශයෙන් ආත්මයක්ද නැත. ආත්ම වශයෙන් ගෙන මමයයි කියනු ලබන මේ සංස්කාර සමූහය කාහටවත් අයත් නොවේ. කාගේවත් සහෝදරයෙක් නෑයෙක් මිතුරෙක් නොවේ. අන්‍ය සංස්කාර සමූහයන් කෙරෙහිද ආත්ම වශයෙන් ගත යුතු කිසිත් නැත. ආත්ම නොවතුදු ආත්ම වශයෙන් විවහාර කරන ඒ සංස්කාර සමූහයෝ මමයයි කියනු ලබන මේ සංස්කාර ධර්ම සමූහයට අයත් නොවේ. මමයයි කියන සංස්කාර ධර්ම සමූහයේ නෑයෙක් නොවේ. මිතුරෙක් නොවේ. එක් වැලි කැටයක් තවත් වැලි කැටයට අයත් නොවන්නාක්සේ එක් වැලි කැටයකට තවත් වැලි කැටයක් හා නෑකමක් මිතුරුකමක් නැතිවාක් මෙන් එක් ගල් කැටයක් තවත් ගල් කැටයකට නෑකමක් මිතුරුකමක් නැතිවාක් මෙන් එක් සංස්කාර සමූහයක් තවත් සංස්කාර සමූහයකට අයත් නොවේ. එක් සංස්කාර සමූහයක් තවත් සංස්කාර සමූහයකට නෑකමක් මිතුරුකමක් නැත. ෂඩාකාර ශුන්‍යතා භාවනා ක්‍රමය. රූපය ආත්ම ස්වභාවයෙන්ද ආත්මයට අයත් වූ ස්වභාවයෙන්ද නොබිදෙන ස්වභාවයෙන්ද නොසෙල්වෙන ස්වභාවයෙන්ද සෑම කල්හිම පවත්නා ස්වභාවයෙන්ද නොපෙරළෙන ස්වභාවයෙන්ද හිස්ය. වේදනාව පෙය්‍යාලං, සංඥාව පෙය්‍යාලං, සංස්කාරය පෙය්‍යාලං. විඥාණය ආත්ම ස්වභාවයෙන්ද ආත්මයට අයත් වූ ස්වභාවයෙන්ද නොබිදෙන ස්වභාවයෙන්ද නොසෙල්වෙන ස්වභාවයෙන්ද සෑම කල්හිම පවත්නා ස්වභාවයෙන්ද නොපෙරළෙන ස්වභාවයෙන්ද හිස්ය. ආයතන ධාතු ආදී පිළිබඳවද මෙසේම වාක්‍ය යොදා භාවනා කරනු. අෂ්ටාකාර ශුන්‍යතා භාවනා ක්‍රමය. යම්සේ බටගස සාරයක් නොවේද සාරයක් නැත්තේද සාගරයෙන් පහ වූයේද එරඩු ගස දිබුල් ගස පෙනපිණ්ඩය දිය බිබුල මිරිගුව කෙසෙල් ගස මායාව සාරයක් නොවේද සාරයක් නැත්තේද සාරයෙන් පහ වූයේද එමෙන්ම රූපය නিত্য සාරයෙන්ද සුඛ සාරයෙන්ද ආත්ම සාරයෙන්ද නিত্য ස්වභාවයෙන්ද සාස්වත ස්වභාවයෙන්ද අවිපරිණාම ස්වභාවයෙන්ද සාරයක් නොවේ සාරයෙන් පහ වූයේය. වේදනාව පෙය්‍යාලං, සංඥාව පෙය්‍යාලං, සංස්කාරය පෙය්‍යාලං, විඥාණය පෙය්‍යාලං. ආයතන ධාතු ආදිය පිළිබඳවද මෙසේම වාක්‍ය යොදා භාවනා කරනු. දසාකාර ශුන්‍යතා භාවනා ක්‍රමය. රූපය නিত্য සාර ආදීන් හිස්ය. හිස් බැවින් ලාමකය. එහි ආත්ම සාරයක් නැත. තෙමේද ආත්ම නොවන්නේය. අඤ්ඤන් කෙරෙහි තමාගේ අධිපති බව හෝ තමා කෙරෙහි අඤ්ඤන්ගේ අධිපති බව හෝ එයට නැත. පෙන පිඩක් භාජන ආදී බවට නොපැන්විය හැකි සේ කෙනෙකුගේ කැමැත්ත පරිදි එය නিত্য සුභ සුඛ ආත්ම ස්වභාවයනට නොපැනවිය හැකිය. මෙසේම වේවා මෙසේ නොවේවා යයි කෙනෙකුගේ කැමැත්ත පරිදි එය නොලැබිය හැකිය. එයට අන්‍ය සත්ව සංස්කාරයන් සෝ වශයෙහි නොපැවැත්විය හැකිය. ස්වසන්තානයට අයත් වුවද ඒවා ස්ව විශේෂෙහි නොපැවැත්විය හැකි බැවින් එය අනිකෙකු වැනිය. අභ්‍යන්තරයෙහි කිසිවක් නැති බැවින් හිස්ය. වේදනාව පෙය්‍යාලං, සංඥාව පෙය්‍යාලං, සංස්කාර පෙය්‍යාලං, විඥාණය පෙය්‍යාලං. වාක්‍ය සම්පූර්ණ කර භාවනා කරනු. ආයතන ධාතු ආදිය පිළිබඳවද මෙසේව වාක්‍ය යොදාගත යුතුය. ද්වාදසාකාර ශුන්‍යතා භාවනා ක්‍රමය. රූපේ සත්වයක් නොවේ, ජීවයක් නොවේ, නරයෙක් නොවේ,
මානවයෙක් නොවේ, ත්‍රිස්ත්‍රියක් නොවේ, පුරුෂයෙක් නොවේ, ආත්මයක් නොවේ, ආත්මයට අයත් නොවේ, මම නොවේ, මාගේ නොවේ, අනෙකෙකුගේ නොවේ. වේදනාව පෙය්‍යාලං, සංඥාව පෙය්‍යාලං, සංස්කාරය පෙය්‍යාලං, විඥාණය පෙය්‍යාලං. ආයතන ධාතු ආදිය ගැනද යොදාගනු. ද්වාචත්තාලිසාකාර ශුන්‍යතා භාවනාව. රූපය අනිත්‍යයි, දුකයි, ලෙඩයි, ගඩුවකි, හුලකි, පාපයකි, ආබාධයකි, තමාගෙන් අනිකකි, පළදුවන දෙයකි, ව්‍යසන පමුණුවන දෙයකි, උපද්‍රවයකි, බයකි, අනර්ථයන් විසින් ලුහුපදිනා ලද දෙයකි, සෙලවෙන දෙයකි, බිඳෙන දෙයකි, අස්තිර දෙයකි, ආරක්ෂාවක් නොවන්නකි, ආරක්ෂා ස්ථානයක් නොවන්නකි, පිහිට නොවන්නකි, පිහිටක් වශයෙන් නොගත යුත්තකි, නිත්‍ය ආදී ස්වභාවයන්ගෙන් හිස් වූවකි, ස්වාමිකාරක වේදනා ආදී භාවයන්ගෙන් ශුන්‍යය, හිස් බැවින් තුච්ඡය, අනාත්මය, ආස්වාද රහිතය, ආදීනවයකය, පෙරලෙන දෙයකි, හරයක් නැති දෙයකි, පවට මුලකි, වදයකි, විනාශ වන දෙයකි, ආශ්‍රවයනට හිත වූවකි, ප්‍රත්‍යයන් කරන ලද්දකි, මරහුගේ සැපයකි, ඉපදෙන ස්වභාව ඇත්තේය, දිරණ ස්වභාව ඇත්තේය, රෝග හටගන්නා ස්වභාව ඇත්තේය, මරණ ස්වභාව ඇත්තේය, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නැති කරන ස්වභාව ඇත්තේය, උපදනා දෙයකි, බිඳෙන දෙයකි, ඇල්ම දුරු කළ යුතු දෙයකි. වේදනාව පෙය්‍යාලං, සංඥාව පෙය්‍යාලං, සංස්කාර පෙය්‍යාලං, විඥාණය පෙය්‍යාලං. වාක්‍ය යොදා ගනු. ආයතන ධාතු ආදී පිළිබඳවද මෙසේම වාක්‍ය යොදා භාවනා කරනු. මේ භාවනා වාක්‍ය පිළිබඳ විස්තරයක් කළ යුතු නමුත් ග්‍රන්ථය මහත් වන බැවින් නොකරනු ලැබේ. යෝගාවචරයන් විසින් මේවා හොඳින් තේරුම්ගෙන භාවනා කළ යුත්ත. චත්තාලිසාකාර මහා විපස්සනා භාවනා පොත බලන්න. මමය කියා ආත්ම වශයෙන් ගන්නා දෙයකට යම් කිසිවකින් කරදරයක් පීඩාවක් වේ නම් ඒ දෙය දෝෂයක් හෙවත් ආදීනවයක් හැටියටද බිය විය යුත්තක් හැටියටද බිය එළවන දෙයක් හැටියටද කලකිරිය යුත්තක් හැටියටද පෙනෙන්නේය. ආත්ම සංඥාව නිසාම ඒ ආත්මයේ කරදරයට පීඩාවට හේතු වන දෙයින් ගැලවීමේ අදහසද ඇතිවන්නේය. මෙසේ බලන කල යෝගාවචරයා විසින් දැනට ඇති කරගෙන තිබෙන බයතුපට්ඨාන ඥානය, ආදීනවානුදර්ශන ඥානය, නිර්වේදානුදර්ශන ඥානය, මුංචිතු කම්යතා ඥානය යන සියල්ල එක් අතකින් අනුසය වශයෙන් පවත්නා සක්කාය දිට්ඨිය සම්බන්ධයෙන් නැගෙන ඥානයෝය. එබැවින් ආර්ය සත්‍ය අවබෝධයට බාධක වූ, නිවනට පැමිණීමට බාධක වූ සක්කාය දිට්ඨිය මනවින් දුරලීමට ඒ ඥානයෝ සමර්ථ නොවෙති. සක්කාය දිට්ඨිය දුරු කිරීමට සමර්ථ ඥානය පටිසංඛ්‍යානුදර්ශන ඥානයයි. ද්විකෝටික, චතුර්කෝටික ආදී අනේක ක්‍රමයන්ගෙන් සංස්කාරයන්ගේ ආත්ම ශුන්‍යතාවය බලා පටිසංඛ්‍යානුදර්ශන ඥානය දියුණු තියුණු කළ කල්හි සක්කාය දිට්ඨිය දුරුවෙත්ම සංස්කාරයන් පිළිබඳ ඇලීමත් බයත් දුරු වෙයි. සංස්කාරයන් පිළිබඳ මධ්‍යස්ථ දර්ශනයක් යෝගාවචරයාට ඇති වෙයි. ඔහු සංස්කාරයන් මමය කියාද මාගේය කියාද ඉන්පසු නොගනී. සංස්කාරයන් සම්බන්ධයෙන් යෝගාවචරයාගේ සිත භාර්යාවගේ දොස් දැක භාර්යාව අතහැර දැමූ පුරුෂයෙකුගේ සිත බඳු වෙයි. සෝබන තරුණ භාර්යාවක් ඇති පුරුෂයෙකුට ඇයට ඇති ඇල්ම නිසා එක් දිනයකුදු ඇගෙන් වෙන් නොවී සිටීම ඉවසිය හැකි නොවන්නේය. ඒ පුරුෂතෙමේ තමාගේ භාර්යාව අන් පුරුෂයෙකු දෙස බලන දුටුහොත්, කතා කරනු දුටුහොත්
සිනාසෙනු දුටුහොත් මහත් දොම්නසට පැමිණෙන්නේය. මෙසේ ඇලුම් කරන්නා වූ භාර්යාවගේ දොස් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැක පුරුෂයා විසින් ඒ ස්ත්‍රිය තමාගේ භාර්යත්වයෙන් පහ කරනු ලැබුවහොත් ඉන්පසු ඒ පුරුෂයාට ඒ ස්ත්‍රිය කවර පුරුෂයෙකු සමග කෙසේ හැසිරෙනු දුටද දොසක් ඇති නොවේ. ඔහුගේ සිත ඒ ස්ත්‍රිය පිළිබඳව මධ්‍යස්ථ භාවයෙන්ම පවතින්නේය. එමෙන් පටිසංකානුදර්ශන ඥානයෙන් සංස්කාරයන් විමසා ඒවායේ මමය කියාද මාගේය කියාද ගත යුතු කිසිම හරයක් නැති බව දක්නා යෝගාවචර තෙමේ සංස්කාරයන් පිළිබඳ වූ ඇල්ම හා බියද දුරු කොට ඒවා ගැන මධ්‍යස්ථ වන්නේය. ඔහුගේ සිත සිටුවරයෙකුගේ රජෙකුගේ සම්පතටද නොයැදෙන්නේය. දිව්‍ය බ්‍රහ්ම සම්පත්වලටද නොයැදෙන්නේය. ඔහුගේ සිත ගින්නට දැමූ පියාපතක් මෙන්ද සම් කැබැල්ලක් මෙන්ද කෙස් රොදක් මෙන්ද භවාත්‍රයෙහි දිගහැරී නොගොස් භවය කෙරෙන් හැකිලෙන්නේය. ඔහුට භවය හෙවත් සංස්කාර සමූහය මධ්‍යස්ථ වශයෙන් හෝ පටික්කුලත්වයෙන් හෝ පෙනෙන්නේය. එසේ වූ කල්හි යෝගාවචරයා හට සංස්කාර උපේක්ෂා ඥානය ඇති වූයේ යැයි කියනු ලැබෙයි. සංකාර උපේක්ඛා ඥානය ලැබීමෙන් සංස්කාර විශේෂෙහි දිගහැරී නොයන හැකිලෙන යෝගාවචරයාගේ සිතට ලෝකෝත්තර නිර්වාණ ධාතුව හසු වහොත් එයම ශාන්තයයිද එයම ප්‍රණීතයයිද අරමුණු කිරීම වශයෙන් නිවනට ප්‍රවිෂ්ඨ වන්නේය. යෝගාවචරයාගේ සිත සංස්කාරයන් කෙරෙන් කොතෙක් හැකිලෙන්නක් වුවද සංස්කාරයන්ගේ තතු සෙවීම පිළිබඳ කොතෙක් උදාසීන වුවද නිවන් නොපෙන්නතුරු ඔහුගේ සිතට පිහිටීමට ඔහුගේ සිතට පැවැත්මට අන් අරමුණක් නැති බැවින් යෝගාවචරයාගේ සිත නැවත නැවතත් සංස්කාරයන් කරාම පැමිණෙන්නේය. මේ අවස්ථාවෙහි ඔහුගේ සිතේ ආකාරය දැක්වීමට පූර්වාචාර්යවරයෝ දිශාකා උපමාවක් දැක්වූහ. එය මෙසේය. පුරාණ කාලයේ සමුද්‍රය තරණය කරන නැවියෝ මංමුලා වූ විටකදී ප්‍රයෝජනය ලබනු සඳහා කපුටෙකු හෝ අන්පක්ෂියෙකු හෝ ගෙන ගියෝය. ඔවුනට මග සොයාගත නොවහොත් ඒ අවස්ථාවේදී මේ කවුඩා මුදා හරින්නාහුය. කවුඩා අහසේ ඒ මේ අත පියාසර කොට ගොඩබිමක් දුටහොත් ඒ දෙසට යන්නේය. නැවත නැව කරා නොෙන්නේය. ගොඩබිමක් නොදුටුවහොත් නැවත නැවතත් නැවේ කුඹගසටම එන්නේය. මේ දිශා කාකයා මෙන් යෝගාවචරයාගේ හිතද නිවන දුටහොත් අරමුණු කිරීම වශයෙන් නිවනට පැමිණෙන්නේය. නිවන නොදුටුවහොත් එතෙක් අන් අරමුණක් නැති බැවින් සංස්කාර ආරම්මණයෙහිම පවතින්නේය. යෝගාවචරයා හට නිවන සොයාගත හැකි වනුයේ නිවන දැකගත හැකි වනුයේ ලක්ෂණ සම්මර්ෂණ අනුසාරේනි. එබැවින් මේ අවස්ථාවේ පැමිණි කලෙහි යෝගාවචරයා විසින් ද්විකෝටික චතුෂ්කෝටික ආදී ක්‍රමවලින් කරගෙන ආ ශුන්‍ය විදර්ශනා හැරදමා සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණත්‍රය නැවතත් බලන්නට පටන් ගත යුතුය. එසේ ලක්ෂණ බලන කලෙහිද సంతాණයට අයත් සංස්කාරයන්ගේ ලක්ෂණ බැලීමම ප්‍රමාණවත් නොවේ. ස්ව సంతాණයට අයත් වූද අන්‍ය සත්ව පුද්ගල సంతాණයට අයත් වූද බාහිර වූද සකල සංස්කාරයන්ගේම ත්‍රිලක්ෂණය බැලිය යුතුය. එසේ බලන කල්හිදු රූප වේදනා ආදී වශයෙන් කොටස් කොටද බැලිය යුතුය. සකල සංස්කාරයන්ම එක් කොටද බැලිය යුතුය. විමෝක්ෂ මුඛ විමෝක්ෂ යන දෙක සංකාරෝපේක්ඛා ඥානය ලත් යෝගාවචරයා ඉන් పూర్වයේහි සංස්කාරයන්ගේ ලක්ෂණ අනේක ආකාරයෙන් අනේක වාරයන්හි විමසා ඇති බැවින් ඔහුට දැන්
මහන්සියක් නැතිවම ලක්ෂණයන් බැලිය හැකිය. දැන් ඔහු මාර්ගයට ඵලයට පැමිණීමට ඊතා ලංව සිටින්නෙකි. ඔහුට මාර්ගයට පැමිණීමට තවත් ඇත්තේ අනුලෝම ඥානය හා ගෝත්‍රභූ ඥානය ඇතිවීම පමණකි. ඒ ඥානයන් ඇතිවීමට ඔහුට දැනට කළ යුතු විශේෂ භාවනාවක් නැත. ඔහු විසින් දැන් කළ යුත්තේ ත්‍රිලක්ෂණයම බලමින් විසීමය. මාර්ග ඥානය නම් නිර්වාණය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නා ඥානයකි. නිර්වාණය වනාහි දැකීමට අතිශයින් දුෂ්කර වූ පරම සූක්ෂම ධර්මයකි. වසා තැබූ දෙයක් වැසුම හලකල්හි පෙනෙන්නාක් මෙන් ඒ නිර්වාණ ධාතුව යම් කිසි දිනකදී යෝගාවචරයා හට ඉබේම පෙනෙන්නේ නොවේ. එය සොයාගත හැකි වන්නේ, දැකිය හැකි වන්නේ අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා යන තුන් අනුපස්සනාවන්ගේ මාර්ගයෙනි. අනිච්චානුපස්සනා යනු සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය බැලීමය. දුක්ඛානුපස්සනා යනු දුක්ඛ ලක්ෂණය බැලීමය. අනාත්මනාපස්සනා යනු අනාත්ම ලක්ෂණය බැලීමය. අනිත්‍ය ආදී ලක්ෂණ බලමින් වෙසෙන යෝගාවචරයනට ඒ ලක්ෂණ තුනම එක හා සමාන පැහැදීමක් ඇතිව පෙනෙන්නේ නොවේ. ඇතැම් යෝගාවචරයෙකුට අනිත්‍ය ලක්ෂණය වඩා පැහැදිලි වෙයි. ඇතැමෙකුට දුක්ඛ ලක්ෂණය, ඇතැම් යෝගාවචරයෙකුට අනාත්ම ලක්ෂණය වශයෙන් වෙන වෙනම පැහැදිලි වී පෙනෙයි. අනිත්‍ය ලක්ෂණය වඩා ප්‍රකට වූ යෝගාවචරයා හට යම්කිසි අවස්ථාවකදී අනිච්චානුපස්සනාවේ අනුසාරයෙන් ඒ අනිත්‍ය ලක්ෂණයට ප්‍රතිපක්ෂ වූ එක්තරා නিত্য ස්වභාවයක් හැටියට, ස්ථාවර ස්වභාවයක් හැටියට නිර්වාණ ධාතුව දර්ශනය වෙයි. දුක්ඛ ලක්ෂණය වඩා පැහැදිලිව පෙනෙන යෝගාවචරයා හට දුක්ඛානුපස්සනාවේ අනුසාරයෙන් දුක්ඛයට ප්‍රතිපක්ෂ වූ එක්තරා සුඛ ස්වභාවයක් හැටියට නිර්වාණය දර්ශනය වෙයි. අනාත්ම ලක්ෂණය වඩාත් පැහැදිලිව පෙනෙන යෝගාවචරයා හට අනාත්තානුපස්සනාවේ වශයෙන් සංස්කාරයන්ගේ හිස් බවට ප්‍රතිපක්ෂ වූ නিত্য සුඛ ආදී ගුණයෙන් පරිපූර්ණ භාවයක් හැටියට දර්ශනය වෙයි. අනාත්ම ස්වභාවයේ වනාහි නිවනෙහිද නැත. ක්ලේශයන්ගේ හා ලෝකයෙන් මිදෙන බැවින්, නික්මෙන බැවින් ලෝකෝත්තර මාර්ගය විමෝක්ෂ නම් වෙයි. එය අනිමිත්ත විමෝක්ෂය, අප්පනිහිත විමෝක්ෂය, ශුන්‍යතා විමෝක්ෂය යයි තෙවදෑරුම්ය. අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා යන විදර්ශනා තුන විමෝක්ෂය යයි කියනු ලබන ලෝකෝත්තර මාර්ගයට පමුණුවන බැවින් විමෝක්ෂ මුඛ නම් වෙයි. ක්ලේශයන් කෙරෙන් හා ලෝකය කෙරෙන් නගින බැවින් ලෝකෝත්තර මාර්ග ඥානය වියුත්ථාන නම් වෙයි. දියුණු වූ සංඛාරුපේක්ඛා ඥාන වියුත්ථාන සංඛ්‍යාත මාර්ගයට ඒකාන්තයෙන් පමුණුවන බැවින් වියුත්ථාන ගාමිනී විදර්ශනා නම් වෙයි. නිවන් දකිමින් මතු නූපදිනා පරිදි කෙලසුන් නසමින් ලෝකෝත්තර මාර්ග ඥානය පහළ වනුයේ ඒ වියුත්ථාන ගාමිනී විදර්ශනාවේ බලයෙනි. යෝගාවචරයෙකු හට අනිත්‍ය ආදී ලක්ෂණ තුනම එකවර එක් සිතකින් බැලිය නොහැකිය. යෝගාවචරයා විසින් අනිත්‍ය ලක්ෂණය එකින් එක සංඛාරුපේක්ඛා ඥාණයෙන් බලන කල්හි එයින් ක්ලේශ ප්‍රහාණයට සමත් වන පරිදි බලවත් වූ එක් අනුපස්සනාවක අනුව ලෝකෝත්තර මාර්ග චිත්තය පහළවන්නේය. මාර්ග චිත්තයෙන් නිවන් දැක කෙලෙසුන් නසති යයි කියතත් එයින් කෙරෙන ක්ලේශ ප්‍රහාණය పూర్ව භාග විදර්ශනා බලයෙන් වන ක්ලේශ ප්‍රහාණය ස්ථීර කිරීමකි. පළමු කොට කෙලෙසුන් දුරු කරන්නේ పూర్ව භාග විදර්ශනා ඥානෙනි. මමය, මව, පියා, සහෝදර, ස්ත්‍රිය, පුරුෂයා, හිස, අත, පය, ගෙය, වස්ත්‍රය යනාදී වශයෙන් ඒකාන්තයෙන් නැතද ඇතිසේ හැඟෙන ප්‍රඥප්තියහු සංස්කාරයන් නිසා හැඟෙන බැවින් සංස්කාරයෝ නිමිත්තයෝය. කෙලෙසුන් උපදිනුයේ සංස්කාරයන් කෙරෙහි නොව සංකාර නිමිති කෙරෙහිය. අනිත්‍ය ලක්ෂණය දක්වා වූ ඥානය
දිය බිබුළු බිඳෙන්නාක් මෙන් සංස්කාරයන් බිඳී යන හැටි මනවින් පෙනීමෙන් පෙර කල් පවතින දෑ හැටියට පෙනුණු සංස්කාර නිමිත්තයන් වූ සත්වයන් පුද්ගලයන් හා වස්තුන් නැති බව සංස්කාර පමණක් ඉපිද බිඳි බිඳී යන බව පෙනීමෙන් යෝගාවචරයාගේ සිතින් මුලින් මහත්සේ ඇති හැටියට පෙනුණු සංස්කාර නිමිත්තයෝ බැහැර වෙති. එයින් යෝගාවචරයා නැතහොත් අනිත්‍ය දර්ශනය ඥානය සංස්කාර නිමිත්තෙන් බැහැර කිරීම වශයෙන් එයින් නැගී සිටින්නේය. මමය, මවය, පියාය යනාදීන් පෙනෙමින් තිබුණු සංස්කාර නිමිත්තයන් යෝගාවචරයාගේ සිතින් බැහැරවීමෙන්ම ඒවා නිසා ඇතිවන සක්කාය දිට්ඨි ආදී ක්ලේශයෝද සිතින් බැහැර වූවාහු වෙති. නැතහොත් නසන ලද්දාහු වෙති. ඒ අනිත්‍ය ලක්ෂණ දර්ශන ඥානයෙන් කළ ක්ලේශ ප්‍රහාණය නිසා එයට අනුව නිවන් දැක මතු නූපදිනා ආකාරයෙන් ඒ කෙලෙසුන් දුරු කරන්නා වූ ලෝකෝත්තර මාර්ග චිත්තය පහළ වෙයි. ඒ අනිත්‍ය දර්ශන ඥානය කෙලෙසුන්ගේ උප්පත්තියට හේතු වන සංස්කාර නිමිත්ත බිඳිහෙලීම් වශයෙන් බැහැර කිරීම වශයෙන් ලෝකෝත්තර මාර්ගයාගේ උප්පත්තිය සිදු කරවන බැවින් අනිමිත්තානුපස්සනා නම් වූ විමෝක්ෂ මුඛය වන්නේය. ඒ අනිමිත්තානුපස්සනාව නිසා එයට අනුව උපන් ලෝකෝත්තර මාර්ගයේද අනිමිත්ත විමෝක්ෂ නම් වෙයි. සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණය මනවින් දන්නා කලෙහි සංස්කාරයන් කෙරෙහි බියවිය යුත්තක් පිළිකුල් කළ යුත්තක් මිස ඇලුම් කළ යුත්තක් නැති වී යාමෙන් සංස්කාරයන් පිළිබඳව උපදින ප්‍රනිදිය හෙවත් ඇල්ම දුරු වෙයි. සමහර යෝගාවචරයෙකු හට සංස්කාරයන් පිළිබඳ ප්‍රනිදිය දුරු වී යාමට සමත්වන පරිද්දෙන් බලවත්ව දුක්ඛානුපස්සනා ඥානය ඇති වෙයි. එයට අනුව ලෝකෝත්තර මාර්ග චිත්තය පහළ වෙයි. දුක්ඛය දැක ප්‍රනිදිය දුරුකොට ප්‍රනිදියෙන් නැගී ලෝකෝත්තර මාර්ග උපදවන්නා වූ ඒ දුක්ඛානුපස්සනාව අප්‍රහිනතා අනුපස්සනා නම් වූ විමෝක්ෂ මුඛය වේ. ඒ නිසා එයට අනුව උපන්නා වූ ලෝකෝත්තර මාර්ගය අප්‍රනිහිත විමෝක්ෂ නම් වෙයි. සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණය මනවින් දක්නා යෝගාවචරයා හට ඒවායේ මමය, සත්වයාය, පුද්ගලයාය යයි ගත යුතු කිසිවක් නැති බව පෙනී යාමෙන් සක්කාය දිට්ඨි ආදී ක්ලේශයෝ දුරු වෙති. සමහර යෝගාවචරයන් හට කෙලෙස් දුරු කිරීමට සමත් වන පරිදි බලවත් වූ අනාත්ම දර්ශන ඥානය පහළ වී එයට අනුව ලෝකෝත්තර මාර්ග චිත්තය පහළ වෙයි. බලවත් වූ ඒ අනාත්ම දර්ශන ඥානය සංස්කාරයන්ගේ ආත්ම ශුන්‍යත්වය දැක කෙලෙසුන් නසා මාර්ගයට පමුණුවන බැවින් ශුන්‍යතානුපස්සනා නම් වූ විමෝක්ෂ මුඛය වෙයි. ඒ හේතු කොට එයට අනුව උපන් ලෝකෝත්තර මාර්ගය ශුන්‍යතා විමෝක්ෂ නම් වෙයි. මෙසේ තුන් ආකාර වූ අනුපස්සනාවන්ගේ වශයෙන් ලෝකෝත්තර මාර්ගය ත්‍රිවිධ වෙයි. 9. අනුලෝම ඥානය. සංඛාරුපේක්ඛා ඥානයෙන් ත්‍රිලක්ෂණය නැවත නැවත බැලීම හැර අනුලෝම ඥානය සඳහා කළ යුතු විශේෂ කාර්ය හෝ විශේෂ භාවනාවක් නැත. සංඛාරුපේක්ඛා ඥානයෙන් සංස්කාරයන් බලමින් වෙසෙන යෝගාවචරයා හට ශ්‍රද්ධාව බලවත්ව පහළ වෙයි. බලවත් වීරිය ඇති වෙයි. සිහියද මනවින් එළඹ සිටී. සමාධියද බලවත්ව ඇති වෙයි. එයින් සංඛාරුපේක්ඛා ඥානය වඩාත් තියුණුව පහළ වෙයි. දියුණු වූ සංඛාරුපේක්ඛා ඥානය ඇති යෝගාවචරයාගේ සිත හෙවත් සංඛාරුපේක්ඛා ඥානය මාර්ගයට පැමිණීමට ඊටම සමීප අවස්ථාවේදී අනිත්‍ය කියා හෝ දුකය කියා හෝ අනාත්මය කියා හෝ සංස්කාරයන් සම්මර්ෂණය කොට භවාංගයට බැසගනී. ඉක්බිති ඔහුගේ ඒ සංඛාරුපේක්ඛා ඥානයෙන් සම්මර්ෂණය කළ පරිදි සංස්කාරය අනිත්‍ය කියා හෝ දුකය කියා හෝ
අනාත්මය කියා හෝ අරමුණු කරමින් මනෝද්වාර වජ්ජන චිත්තය උපදින්නේය. ඉක්පිති මනෝද්වාර ආවජ්ජනයෙන් අරමුණු කළ පරිද්දෙන්ම සංස්කාරයන් අරමුණු කරමින් ජවන චිත්තයක් පහළ වෙයි. එයට පරිකර්ම ජවනය යයි කියනු ලැබේ. එයට අනතුරුව එයම අරමුණු කොට දෙවන ජවන චිත්තයක් උපදී. එයට උපචාර ජවනයයි කියනු ලැබේ. එයට අනතුරුව එසේම සංස්කාරයන් අරමුණු කොට තුන්වන ජවන චිත්තයක් උපදී. එයට අනුලෝම ඥානය යයි කියනු ලැබේ. මේ ජවන සිත් 3 හා උපඥානය උදයව්‍ය ඥාන ආදී 8ක් වූ ඥානයන්ට හා මතු ලැබෙන ගෝත්‍ර වූ ඥාන මාර්ග ඥානයටද අනුකූල බැවින් අනුලෝම ඥානය යයි කියනු ලැබේ. මේ අනුලෝම ඥානය සංස්කාරයන් අරමුණු කරන ව්‍යුත්ථානගාමිනී විදර්ශනාවගේ අවසානය වන්නේය. ගෝත්‍ර වූ ඥානයට පැමිණීමෙන් ව්‍යුත්ථානගාමිනී විදර්ශනා ඥානය සර්වාකාරයෙන් මස්තකාප්‍රාප්ත වන්නේය.